समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सद्धर्म श्रवणाभिलाषी श्रद्धा संपन्न गुणवंत पिन्नुतुनी සිරිත් පරිදි ධර්ම ගෞරවයෙන් බලාපොරොත්තු වෙන්නේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝසත වෙත මහත් කරුණාවෙන්ම දේශනා කළ ධර්මස්කන්ධයෙන් දහම් කරුණු කීපයක් ශ්‍රවණය කරමින් ධර්ම ශ්‍රවණයට කැමැති ලොව පුරා ඉන්න හැමටත් ශ්‍රවණය කරන්න ඉඩ හදමින් මුළු ලෝකෙටම ධර්මයේ දන් දෙන්නට බලාපොරොත්තු වෙන වෙලාවයි. පින්වතුනි, පසුගිය සතියෙහි මජ්ක්‍ධිම නිකායේ ධම්මචේතිය සූත්‍රය ඇසුරින් සිද්ධ කළ දේශනාවේ නිමාවටපත් කළ තැනින් මේ වෙලකොට කොසල් මහ රජුරවන්ට හුඟක් වයසයි. කොසල් රජුරවන්ට වයස අවුරුදු 80ක්. බොහොම වයසයි. දැන් පින්වත්නි, දීඝකාරාය නැමැතිවරයා නැවත රත සූදානම් කළා නගරක නියම් ගමේ ඉඳලා කොසල් මහ රජුරවන්ට මේද තලුම්පේට යන්න, වෙන දෙයකට නෙවෙයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ හුදකලාව ඇසුරු කරන්නට. පින්වතුනි, ධම්මචේතිය සූත්‍රය ඇසුරින් සිද්ධ කළ දේශනාවේ ඉතිරි දේශනාව මෙතෙන් සිට ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. දැන් කොසල් මහ රජුරෝ පින්වත්නි, සෙනවිතුමා දීඝකාරායන සෙනවිතුමයි තමන්ගේ සේනාවයි සියලු දෙනා එක්ක පින්වත්නි මේද තලුම්පේට ගිහිල්ලා පින්වත්නි රථ වලින් යන්න පුළුවන් යම් තාක් දුර නම් ඒ තාක් දුර රථ වලින් ගිහිල්ලා ඉතිරි ටික පින්වත්නි පා ගමනින්ම බුදුරජාණන් වහන්සේ දකින්න පිටත් වුණා. පයින් යන්න ගියා. එහෙම පා ගමනින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට යනකොට බොහෝ ස්වාමින් වහන්සේලා පින්වත්නි එලිමහනේ සක්මන් කරනවා. එලිමහනේ සක්මන් කරනවා.
කොසල් මහරජුරුවන් වහන්සේ ස්වාමින් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේලාගෙන් අහනවා වහන්සේ ස්වාමින් වහන්සේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොහෙද දැන් වැඩ ඉන්නේ? අපි කැමති උන්වහන්සේ මේ වෙලාවේ දකින්න මුණ ගැහෙන්න. උන්වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා හෙව්වා. මේ එළියේ සක්මන් කරන ස්වාමීන් වහන්සේලාගෙන් කොසල් මහ රජුව අහනවා. ඒ වෙලාවේ කියනවා පින්වත්නි ස්වාමීන් වහන්සේලා මහරජ අර පේනවද වහපු දොර තියෙන විහාරය? ඔන්න හොඳ කාරණා ටිකක් පින්වත්නි. ස්වාමීන් වහන්සේලා කොසල් රජුවන්ට කියනවා මහරජ ඒසෝ මහරජ විහාරෝ සංඋත ద్వාරෝ අර පෙනෙන දොර වහපු විහාරය අන්න ඒ විහාරයේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කිව්වා. දොර වහපු විහාරය. තේන අප්ප සද්දෝ උපසංකමිත්වා අතරමානෝ ආලින්දං පවිසිත්වා උක්ඛාසිත්වා අග්ගලං ආකෝටේහි විචරිස්සති තේ භගවා ద్వාරං. මහරජ අර දොර වහලා තියෙන විහාරේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. එතෙන්ට නිහඬව යන්න කිව්වා. ඔන්න දැනුවත් වෙන්න කවදාකවත් තථාගතයන් වහන්සේ වැඩ ඉන්න විහාරයකට පිවිසෙන්න එපා පින්වත්නි ഘോഷා කරගෙන. කවදාකවත් තථාගතයන් වහන්සේ වැඩ ඉන්න විහාරයකට ඇතුල් වෙන්න එපා පින්වත්නි වෙන කතා කර කර. බුදුරජාණන් වහන්සේ නිහඬ බවට කැමතියි. ඡාතුම කියන සූත්‍රය ഘോഷා කළ ස්වාමින් වහන්සේලා බැහැර කළ විහාරයෙන්. මාළු අල්ලන තැන කෙවුළු වගේ කවුද මේ කෑ ගහන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ නිහඬ බවට හරි කැමතියි. කොච්චර මල් නෙලාගෙන ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ඉස්සරහා තියලා පිදුවත් වැඩක් නැහැ. අපි එනකොට එන්නේ බුදුහාමුදුරුවෝ කැමැතිම දේ විනාශ කරලා නම්. ඒ කියන්නේ නිහඬ බව. නේද? අපි මොන පුද සත්කාර කළත් බුදුහාමුදුරුවෝ කැමැතිම දේ අපි විනාශ කරනවා නම් ඇතුළට ගිහිල්ලා. ඒක වැඩක් නෑ. ඒ නිසා හැම වෙලාවෙම විහාරයට ඇතුල් වෙනකොට හිතන්න ඕන මගේ බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්නවා. උන්වහන්සේ නිහඬ බවට හරි කැමතියි. උන්වහන්සේ එක දැහැමි පිළිසඳරක යෙදෙන්න ගිහිල්ලා මනසින් හරි. මනසින් උන්වහන්සේ එක දැහැමි පිළිසඳරක යෙදෙන්න ඕනේ අපි. දැහැමි කතාවක්. ඉතින් ස්වාමින් වහන්සේලා අවවාද කළා අර දොර වහලා තියෙන විහාරේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ එතෙන්ට නිහඬව යන්න කිව්වා. නිහඬව යන්න. අතරමානෝ ආලින්දං පවිසිත්වා එහෙම නිහඬව ආලින්දයට ගොඩ වෙලා ඊළඟට මොකද්ද කරන්න කිව්වේ පින්වත්නි? උක්ඛාසිත්වා උගුර පාදන්න කිව්වා. උගුර පාදන්න කිව්වා. ඊළඟට කිව්වා යතුරු සිදුර ළඟට නිය පිටින් තට්ටු කරන්න කිව්වා. යතුරු සිදුර ළඟට නිය පිටින් තට්ටු කරන්න කිව්වා. මේවා හොඳට ඉගෙන ගන්න පින්වත්නි. මේ හැම දෙයකින්ම තමයි අපේ සංස්කෘතිය සැකසුනේ. මේවෙන් තමයි සංස්කෘතිය සැකසුනේ පින්වත්නි අපේ. ගෙවල් වලට යනකොට අපි උගුර පාදමින් තමයි අපි ගෙවල් වලට ඇතුල් වෙන්නේ. සමහර අවස්ථාවන් වලදී හිතවත්කම වැඩි හින්දානේ කියලා පින්වත්නි මම එන්නම් කියනකොට ගේ මැදටත් ඇවිල්ලා. නමුත් ඒක සදාචාර සම්පන්න නැහැ. මතක තියාගන්න ඕනම තැනක මිනිස්සෙක් බිත්ති හතරක් බැඳගන්නේ ඒ බිත්ති හතර ඇතුලේ වුන්ට සංගවිය යුතු යමක් තියෙන හින්දා. රැකගත යුතු යමක් තියෙන නිසා. පුද්ගලික දෙයක් තියෙන නිසානේ. නේද? ඒ නිසා පින්වත්නි උගුර පාදලා දොරට තට්ටු කරලා තමයි පින්වත්නි ඇතුල් වෙන්න ඕන භාග්‍යතුන් වහන්සේ. එතකොට දොර ආරී කිව්වා. මොකද්ද කරන්න කිව්වේ? එතකොට නිහඬව යන්න කිව්වා. නිහඬව ගිහිල්ලා ආලින්දයට ගොඩ වෙලා උගුර පාදලා නිය පිටින් දොරෙහි යතුරු සිදුරු ළඟට 3 වාරයක් තට්ටු කරන්න කිව්වා. 3 වාරයක්. එතකොට 3 වාරයක් කිව්වම 1 2 3 කියලා ගණන් කරන්න ඕන නෑ. නමුත්
එවන් සීමිත වේලාවක් ඇතුලේ පින්වත්නි 3 වාරයක් තට්ටු කරන්න ඕන පින්වත්නි. තට්ටු කරනවා කිව්වම් පින්වත්නි ඒක ඇතුලේ ඉන්න කෙනාට පීඩාවක් වෙන්න විදිහක් නැති වෙන්න. පීඩාවක් නොවෙන්න තට්ටු කරන්න ඕන. මහා උස කෙනෙක් තට්ටු කරනවා වගේ දොරේ ඉහළටම තට්ටු කරන්නේ නැහැ පින්වත්නි. මොකද එවන් තැනකට තට්ටු කළාම ඇතුළට ලොකු ගෝසාවක් යනවා. එළියේ ඉන්න කෙනා තට්ටු කළාට දොර වහපු කුටියක ඇතුළට ලොකු සද්දයක්. දොරක මැදට තට්ටු කළාම බලන්න කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද කියලා. සිහින්ව ඇතුළේ ඉන්න කෙනාට අපහසුතාවයක් පීඩාවක් නොවෙන්න නැතිව දොර ලෑලි ගැලවෙන තරමට එහෙම ගහන එකක් නෙවෙයි මේ කියන්නේ සිහින්ව. එතකොට තථාගතයන් වහන්සේ දොර ආරී කිව්වා. කුසල් මහරජුරෝ දැන් තවත් දෙයක්. මේ ස්වාමින් වහන්සේලා විහාරයට යන්න මේ විදිහට කියලා දෙන්නේ කාටද? රටේ මහරජුරවන්ට. රටේ මහරජුරවන්ට පින්නොත් රටේ මහරජුරවන්ට සියලු බලතල තිබිච්ච රජවරු එවන් රජවරුන්ටත් පින්වත්නි ස්වාමින් වහන්සේලා කිව්වා නිහඬව යන්න ගිහිල්ලා උගුර පාදලා දොරට තට්ටු කරන්න. එතකොට උන්වහන්සේ දොර ආරී කිව්වා. හැබැයි නිහඬව යන්න කිව්වා. පින්වත්නි ඒ ශාසනික ගෞරවය අද අපි උපදවන්න ඕනද නැද්ද නැවත? දැන් නැවත උපදවන්න ඕන පින්වත්නි. නේද? පින්වත්නි ශාසනය කියන්නේ පින්වත්නි පාලකයන්ට පිණුම් ගහන්න තියෙන තැනක් නෙමෙයි. මේක බුදු කෙනෙක්ගේ ශාසනයක්. ඒ ශාසනය ඇතුලේ කවුරු වුණත් පින්වත්නි පාලකයෝ පිණුම් ගහන්න ඕන නැහැ. පින්වත්නි ඒ නිසා ඒ ගෞරවය අද අපි හදන්න ඕනේ. ඒ අපේ ශාසනික අභීතකම දැන් අපි හදන්න ඕන පින්වත්නි. ඒ ඇත්තන්ට ඒක තේරෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා ඒ ඇත්තන්ව හදන්න. ඒක කරන්න වෙනවා පින්වත්නි. නැත්නම් අවසානයේ අපිට අහිමි වෙන්නේ ශාසනයයි. එදා මහරජුරුවෝ බලන්නකො පින්වත්නි ශාසනයට තිබිච්ච ගෞරවය. ශාසනයට තිබිච්ච කීකරුකමනේ නිහඬව යන්න කිව්වා. කැමැති පරිද්දෙන් මං රටේ රජුරෝ කියලා කැමැති පරිද්දෙන් විහාරයට යන්න ක්‍රමයක්. පන්සලට ඇතුල් වෙන්න ක්‍රමයක්. එහෙම එකක් නැහැ පින්වත්නි මේ ශාසනය ඇතුලේ. දැන් කුසල් මහ රජුරෝ පින්වත්නි ගිහිලා දොරට තට්ටු කළාට පස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විහාරයේ දොර විවර කළා. හැබැයි එයින් කියන්නේ භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේ නැගිටලා ඇවිල්ලා දොර උන්වහන්සේගේ හස්තයෙන් ඇරියා කියන එක නෙවෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේට දොර ඇරේවා කියලා සිතන්න විතරයි තියෙන්නේ කියනවා දොර ඇරෙනවා කියනවා. මොකද උන්වහන්සේ දැන් පාරමී සපුරලා ඉවරයි. පාරමී පුරණ සමයේවත් දොරවල් අරින්න දෙයක් තිබුණේ නැහැ උන්වහන්සේට දොරවල් ඇරුණා. පාරමී පුරණ සමයේවත් දොරවල් අරින්න දෙයක් තිබුණේ නැහැ. දොරවල් ඇරුණා උන්වහන්සේට. දැන් පාරමී පුරලා නිමා වෙච්ච අවස්ථාවක් පින්වත්නි. දැන් කුසල් මහ රජුරෝ පින්වත්නි ස්වාමින් වහන්සේලාගෙන් මේ කාරණය අහගෙන විහාරයට යනකොට පින්වත්නි තමන්ගේ කඩුව, තමන්ගේ ඔටුන්න ආදී සියලු දේවල්ම ගැලෙව්වා. සියලු දේවල් ගලවලා පින්වත්නි දුන්න දීඝකාරායන සෙන්පතියට. දීඝකාරායන සෙන්පතියට. ඒ කාරණා දෙකක් නිසා. එකක් තමයි මේ සියලුම ආභරණ ආදිය සියලු ආයුධ ආදිය ගලවලා දීඝකාරායන අතට දුන්නේ විහාරයට යන්න හොඳ නෑ මේවා පැලඳගෙන. විහාරයට යන්න හොඳ නෑ මේ අවි ආයුධ අරගෙන මහා ආභරණ වලින් සැරසිලා එතකොට තුනුරුවනට ගෞරවය නැති වෙනවා කියලා. ඒ හැම දෙයක්ම තියලා තමයි පින්වත්නි විහාරයට ගියේ. කොච්චර සංයමයක්ද බලන්නකෝ. කොච්චර සංයමයක්ද මේ රටේ මහරජුරෝ. දෙවැනි කාරණේ තමයි ඒ ටික ගලවලා දීඝකාරායනට දීපුවම ඒ අය දැනගන්න ඕනේ මේ කියන්නේ අපිට මේ ටික අරගෙන නවතින්න කියලා. ඒ කියන්නේ මම පෞද්ගලිකව තමයි තනිව තමයි ඇතුළට යන්නේ.
ඒ සංඥාවත් මේක ඇතුළේ කියනවා. දැන් සියලු ආභරණ සියලු ආයුධ ආදී ගලවලා දීඝකාරායනට දුන්නට පස්සේ දීඝකාරායන හිතුවා ඒකාන්තින්ම කුසල රජුරෝ තනිවම තමයි විහාරයට යන්න හදන්නේ. එහෙනම් මම ඇතුළට යන්නේක හොඳ නෑ කියලා එළියෙන් නැවතුණා. හැබැයි එතකොට දීඝකාරායනගේ හිතට තවත් සිතිවිල්ලක් ආවා. මොකද්ද? මේ ශ්‍රමණයොත් එක්ක එකතු වෙලා තමයි මගේ මාමත් මැරුවේ. දීඝකාරායනට හිතුණා. මොකද ඒ වෙනකොටත් කුසල රජුරෝ බුදුහාමුදුරුවෝ ඇසුරු කරනවනේ. දැන් මේ යන්නේ රහස් සාකච්ඡාවකට. ඊළඟට මම මරන්නද දන්නෙත් මම මරන්නද දන්නෙත් නෑ කියලා හිතුණා. මේ රහස් සම්මන්ත්‍රණයකට යන්නේ. හොඳයි කමක් නෑ. මේ වෙලාවෙන් ප්‍රයෝජන ගන්නම් කියලා තමයි හිතියේ. කුසල රජුරෝ විහාරයට ගිහිල්ලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දොර ඇරියට පස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පාමුල පින්වත්නි වැතිරිලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා තමන්ගේ දෑතින් පිරිමැද මැද සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් කුසල් මහ රජුරුවන්ගේ මුවින් ඉඹින්න පටන් ගත්තා. අතකෝ රාජා පසේ නදී කෝසලෝ විහාරං පවිසිත්වා භගවතෝ පාදේ සිරසා නිපතිත්වා බුදුහාමුදුරුවන්ගේ සිරිපා මුල සිරසා නිපතිත්වා හිසින්ම වැටිලා භගවතෝ පාදානි මුකේනච පරිචුම්බති භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා පිරිමැද මුකේනච පරිචුම්බති මුවින් සිඹිනවා. පානීහිච පරිසම්බාහති පාද සම්බාහණය කරනවා බුදුහාමුදුරුවන්ගේ. නාමංච සාවේති නමත් කියනවා තමන්ගේ. රාජාහං බන්තේ පසේ නදී කෝසලෝ ස්වාමීනි මං පසේ නදී කොසල් ස්වාමීනි මං පසේ නදී කොසල් කිය තමන්ව අඳුන්වා දෙමින්ම බුදුහාමුදුරන්ගේ සිරිපතුල් පිරිමැද ඉඹිනවා. මහ රජෙකුගේ මේ මහ සත්කාරය විඳපු බුදුරජාණන් වහන්සේ හුවා කිංපන ත්වං මහරජ අත්තවසං සම්පස්සමානෝ ඉමස්මින් ශරීරේ ඒව රූපං පරම නිපච්චකාරං කරෝසි චිත්තෝපහාරං උපදංසේසීති. මහරජ කුමන කාරණයක් දකිමින්ද ඔබ තථාගත ශරීරයට මේ තරම් පරම ගෞරවයක් දක්වන්නේ? මේ තරම් පරම සත්කාරයක් කරන්නේ කුමක් දැනගෙනද කියලා ඇහුවා. කුමකටද? මේ තරම් මුවින් සිඹින්න තරම් රජ කෙනෙක් මෙච්චර සත්කාරයක් මෙච්චර ගෞරවයක් දක්වන්නේ කුමන කාරණයක් නිසාද කියලා ඇහුවා. ඒ වෙලාවේ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කෙරෙහි මගේ ධර්මාන්වයක් තියෙනවා. අත්තිකෝ මේ භන්තේ භගවති ධම්මන්වයෝ හෝති සම්මා සම්බුද්ධෝ භගවා. ස්වාමීනි ඔබ වහන්සේ ගැන මට ධර්මයට අනුවම පැහැීමක් තියෙනවා. ධර්මයෙන් බැහැරව නෙවෙයි. ධර්මයට එකඟ ධර්මය අනුවම මට ඔබ වහන්සේ ගැන වැටහීමක් තියෙනවා. මොකක්ද ඒ වැටහීම? සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් වදාළ ධර්මය ස්වාක්ඛාතයි. ඒ ධර්මය අනුව පිළිපන් මහ සංගරුවන සුපටිපන්නයි ආදී වශයෙන් ඔබ වහන්සේ ගැන වැටහීමක් මට තියෙනවායි කිව්වා. ඔබ වහන්සේ ගැන වැටහීමක් නොදැන නෙමෙයි, මතු පිටින් දැකලා පැහැදීමට නෙමෙයි, බුදුහාමුදුරුවනේ කාරණා අනුව දැනගෙනම මට ඔබ වහන්සේ ගැන තියෙනවායි කිව්වා අවබෝධයක්. ඊළඟට කියනවා ස්වාමීනි මම මේ ලෝකේ දකිනවා තවත් සමහර මහාන බමුණෝ වෙනත් ශාසනවල ඉන්නවනේ. නිගණ්ඨ පිරිස, පරිබ්‍රාජක පිරිස, අචේලක පිරිස ආදී වශයෙන් ඒ වෙනත් ගිහි ජීවිත හැරපු මහාන බමුණෝ ඉන්නවා ස්වාමීනි. සමහර අවුරුදු
10ක් තිස්සේ ඒ පැවිද්ද පුරපු අය. තවත් සමහරු අවුරුදු 20ක්ම ඒ පැවිද්ද පුරපු අය. තවත් සමහරු අවුරුදු 30 40 පැවිද්ද සම්පූර්ණ කරපු අය. වෙනත් වෙනත් ශාසනවල ඉන්න අවුරුදු 30 40 ඒ පැවිද්දේ ගත කරන අය. හැබැයි ආය වාරයක පේනවා ඒ අවුරුදු 30 40 ඒ ශාසනවල පැවිදි වෙලා ඉඳපු අය ඇතැම් මහාන බමුණු මෙන්න පස්සේ කාලෙක බලනකොට ඒ පැවිද්ද අතෑරලා දාලා ඊළඟට කියනවා නොඑක් සුවඳ වර්ග ආදිය දවටගෙන හොඳට සලුපිලි ඇඳගෙන මෙන්න හිතූ පරිද්දෙන් පස්කම් සැපේ සන්තරපණේ වෙලා පස්කම් සැප විඳිනවා. දැන් මේ අවුරුදු 30 40 වෙන වෙන ශාසනවල පැවිදි වෙලා ඉඳපු අය. අවුරුදු 30 40. එතකොට ඒ කියමන ඇතුලේ තියෙනවා ඒ අවුරුදු 30 40 ඇතුළෙම එතකොට කාමයේ කෙරෙහි ආසාව මේ අය දුරු කරගන්න අසමත් වෙලා කියන එක. ඒකනේ මේ කියන්නේ. ඒ අවුරුදු 30 40 ඉඳලවත් ඒ අයට මේ ලෝකේ ඒ කාමය දුරු කරගන්න බැරි වෙලා. 30 40 ඉඳලා ඒත් ඒ අය පස්සේ බලනකොට පැවිද්දත් ඇරලා ඇවිල්ලා කාම සම්පත් විඳ පින්වත්නි සැප පැවතුම් මැතුව ජීවත් වෙනවා කිව්වා. හැබැයි ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනයේ මන් දකින්නමයි කිව්වා දිවි ඇති තාකල් ප්‍රාණ පරිත්‍යාගය ඇතුළු ඒ කියන්නේ ජීවිතයම පරිත්‍යාග කරගෙන පිරිසිදුව බඹසර වසන අය එක්ක ජීවිතය ගියදෙන් හැබැයි මාර්ගඵල ලබාගෙන මිසනම් වීරිය අත්හරින්නේ නැහැ කියලා ශාසනයේ බ්‍රහ්මචාරී බව වෙනුවෙන් ජීවිත ආසාව පවා අත්හරින අය ඔබ වහන්සේගේ ශාසනය දකින්නයි කිව්වා. වෙනස් ශාසනවල එහෙම නැහැ. ඉතින් ස්වාමීනි එහෙම වෙනස් ශාසනයක පිරිසිදු මබසරක් දකින්න නැති වෙනකොට මට ඔබ වහන්සේ ගැන ලොකු පැහැදීමක් ඇති වෙනවා. ඔබ වහන්සේ සම්මා සම්බුද්දයි. ඔබ වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි සංඝරත්නයේ සුපටිපන්නයි කියලා. මොකද පළවෙනි කාරණය වෙනත් ශාසනවල ඉන්න පැවිදි බමුණෝ අවුරුදු 30 40 පැවිද්ද ගෙවලත් අවුරුදු 30 40 ඇවෑමෙන් හරි නැවත කම්සැප විඳින්න යනවා. හැබැයි සම්බුද්ධ ශාසනයේ ඉන්නවා ජීවිත ආසාව පවා අත්හැරලා නිවන වෙනුවෙන් පිළිවෙත් පුරන ස්වාමීන් වහන්සේලා. සංඝ රත්නය එවන් පිරිසක් ගොඩනගන මේ ශාසනය ඒ අය එහෙම ඉන්නෙත් මේ ශාසනය කෙරෙහි ලොකු පැහැදීමක් තියෙන නිසානේ. නැත්නම් උන්වහන්සේලා ඉන්නේ නැහැ නේද? දැන් ඔබ යම් ආයතනයකට ගියපුවාම ඒ ආයතනය ගැන යනකොට තිබිච්ච අදහස් නැත්නම් ගියාට පස්සේ මොකද වෙන්නේ? නොබෝ කාලෙකින් මේ ආයතනය ඔබ අත්හරිනවනේ නේ. නමුත් ඒ ආයතනයේම සදාකාලිකවම සේවය කරනවායි කියලා කියන්නේ ඒ ආයතනය ඔබ අපේක්ෂා කළ දේ සපුරලා තියනවද නැද්ද? ඔබ අපේක්ෂා කළ දේ සපුරලා තියනවා කියන එකයි. අන්න ඒකයි මේ කියන්නේ මේ ශාසනයේ ඉන්නවා ජීවිත පරිත්‍යාගය කරලා පිරිසුදු මබසර වසන අය. ඉතින් මට ඔබ වහන්සේ ගැන ලොකු ධර්මයට අනුගත පැහැදීමක් තියෙනවායි කිව්වා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට මේ ශාසනෙත් ඉන්නේ පැවිද්දත් හැරලා යන අය කියලා. පැවිද්දත් හැරලා යන අය ඉන්නේ කියලා මනසට නැගෙන්න පුළුවන්. ඒක එහෙම තමයි පින්වත්නි. ඒක එහෙම තමයි. ඒකට හේතු හුඟක් තියෙනවා. එකක් ගත මෙන්ම හිත පැවිදි කරන්න ඕන. ගත මෙන්ම හිත පැවිදි කරන්න ඕන. හිත පැවිදි කරලා සැබෑ පැවිද්ද කුමක්ද? සැබෑම පැවිද්දේ සුවය මොකක්ද කියලා තේරුම් ගත්තොත් මේ භවයේ නෙවෙයි නිවන් දකින ජාති දක්වා ප්‍රාර්ථනා කරන්න පින්වත්නි උත්තම පැවිද්දමයි. ඒක ඒ තරම් සුවයි. මේ ලෝකේ යම් වූ කාම සැපයක් ගිහියෙක් විඳිනවා නම් ඒ විඳින කාම සැපයට වඩා ලක්ෂ කෝටි අනන්ත වාර ගානකින්
මේ දරණ අපේ පැවිද්ද බොහෝම සුවදායකයි. බොහොම සුවදායකයි. හැබැයි ගත නික්මෙනවා වගේම හිත නික්මෙන්න ඕනේ. ගත නික්මෙනවා වගේම හිතක් නික්මෙන්න ඕන පින්වත්. එතකොට ඕක තමයි පළවෙනි කාරණේ කොසල් මහරජුරෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන පුදුම විදිහට ගෞරව කරන්න. වෙනස් ශාසනවල එහෙම පිටිසක් නැහැ. ඊළඟට කියනවා පුනච පරම් බන්තේ රාජානෝපි රාජූහි විවදಂತಿ. ස්වාමීනි අපි දකිනවා මෙන්න මෙහෙම දෙයක්. වෙනස් ශාසනවල වෙනත් සමාජ තලවල රජවරු ඉන්නවා රජවරු එක්ක විවාද කරගන්නවා. රජවරු එක්ක විවාද කරගන්නවා. දැන් රජවරු කියන්නේ කවුද? රජවරු කියන්නේ රටක අධිපතිකම් කරන අය. රටක අධිපතිකම් කරද්දි තවත් රජවරු එක්ක අයියට එනවා. මොන සම්පත් නැතුවද? නේද? රජවරු කිව්වම මොන සම්පත් නැතුවද? රාජ්‍ය සැපයක් නේ විඳින්නේ. රාජ්‍ය සැපය විඳ විඳත් පින්වත්නි තවත් රජවරු එක්ක ආයේ විවාද කලහ ඇති කරගන්නවා. කත්තියාපි කත්තියේහි විවදಂತಿ. ශාස්ත්‍රීයයෝ එක්කම විවාද කරගන්නවා. වෙනත් අය එක්ක නෙවෙයි. ශාස්ත්‍රීයයෝ එක්කම. ඊළඟට කියනවා පින්වත්නි බ්‍රාහ්මනාපි බ්‍රාහ්මණේහි විවදಂತಿ. මේ ලෝකේ බ්‍රාහ්මණයෝ තවත් බ්‍රාහ්මණයෝ එක්කම විවාද කරගන්නවා. ගහපතිපි ගහපතිහි විවදಂತಿ. ගෘහපතියෝ තවත් ගෘහපතියෝ එක්කම විවාද කරගන්නවා. කලකෝලාහල ගැටුම්. මාතාපි පුත්තේන විවදති. මව දරුවෝ සමග වාද කරගන්නවා. මව පුතා සමග වාද කරගන්නවා. විවාදවලට එළඹෙනවා. ඊළඟට කියනවා පින්වත්නි පුත්තෝපි මාතරා විවදති. දරුවෝද පුතුද අම්මා එක්කත් මාතාව සමගත් විවාද කරගන්නවා. මේ දරුවෝ දෙමව්පියෝ ඒත් ගැටුම් ඒත් විවාද වාද ભેද. ඊළඟට කියනවා පිතාපි පුත්තේන විවදති. සමහර වෙලෙදි පියත් දරුවෝ එක්ක වාද කරගන්නවා. ඊළඟට කියනවා පුත්තෝපි පිතරාපි විවදති. දරුවොත් පියතුමා එක්ක සමහර ලාකදී වාද කරගන්නවා. භාතාපි භාතරා විවදති. භාතාපි භගිනියා විවදති. සහෝදරයෝ එක්කත් සහෝදරියෝ එක්කත් බොහෝ වාද විවාද. සහායෝපි සහායේන විවදති. යහළුවෝ තමන්ගේ යහළුවෝ එක්ක විවාද කරගන්නවා. මේ යාළුවෝ කියන අය හැබැයි ඒ අය අතරත් වාද විවාද තියෙනවා. ඉද පනාහම් බන්තේ බික්ඛු පස්සාමි. මේ ලෝකේ වාද විවාද රණ්ඩු සරුවල් කල කෝලාහල නැති තැනක් නැහැ. මනුස්ස ලෝකේ බොහෝ සැප තියෙන රජවරුන්ගේ රජසැප අතරත් රජවරු අතර වාද විවාද තියෙනවා. ගෘහපතිවරු එක්ක ඇහි මූණේ තියාගෙන දරුවෝ හදපුවාම ඒ දරුවෝ දෙමව්පියෝ එක්ක වාද විවාද වලට එනවා. මේ සමාජේ කොතනද කලහ විවාද නැත්තේ? කලහ විවාද නැත්තේ කොතනද? හැබැයි කොසල් රජුරෝ කියනවා ඉද පනාහම් බන්දේ බික්ඛු පස්සාමි. එහෙත් ස්වාමීනි මේ ශාසනයේ මන් දකිනවා භික්ෂූන් සමග්ගා හරි සමගී සම්මෝදමාන එක්ව සතුටු වෙනවා. සම්මෝදමානා කිව්වේ ඒකයි එක්ව සතුටු වෙනවා. මේක හරිය වැදගත් වචනයක් පින්වත්නි. අද අපේ තියෙන්නේ වැඩි හරියක් එක්ව සතුටු වීම නෙවෙයි පින්වත්නි තනිව සතුටු වීම. වෙන්වෙන්ව සතුටු වීම. නමුත් අපේ පැවැත්ම තියෙන්නේ වෙන්වෙන්ව සතුටු වීම තුල නෙවෙයි එක්ව සතුටු වීම තුල. නිකමට ඔබ හිතන්න ඔබේ ගෙදර 5 දෙනෙක් ඉන්නවා නම් මේ 5 දෙනාම එක්ව සතුටු වෙන ප්‍රතිපදාවක්ද තියෙන්නේ? 5 දෙනාට ඕන විදිහකට සතුටු වෙන වැඩපිළිවෙලකද ඉන්නේ? සමහර විට කෙනෙක් තමන්ගේ බත් පිඟාන අරගෙන ටීවී එක ළඟට යනවා. ඔහුගේ සතුට. තව කෙනෙක් තමන්ගේ කාමරයට යනවා වෙන්න පුළුවන්. ඔහුගේ සතුට. සමහර විට ඒ බත් ටික උයපු අම්මට ඕන දරුවෝයි ස්වාමියයි ඔක්කොම එකට එකතු වෙලා තමන් ගිනිසර කාගෙන උයපු බත් ටික කන්න. හැබැයි ඒ අම්මට ඒ සතුට ලබන්න කිසිම ක්‍රමයක් නැහැ. සමහර වෙලාවකදී මුළු දවස පුරාම ගෙදර වැඩ කරන අම්මට උවමනයි තමන්ගේ දරුවෝ එක්ක ලං වෙලා ටිකක් කතා කර ඉන්න දවසකට. හැබැයි
අම්මගේ සතුට ගැන නොහිතා තමන්ගේ සතුට ගැන හිතන දරුවෝ කාපු ගමම්ම ජංගම දුරකථනය අරන් කාමරයට ගියපුවාම ආපහු ආරයක් අම්මට තනිවම දාසකම කරනවා ඇරෙන්න සතුටු වෙන්න ක්‍රමයක් නැහැ. බලන්න අපිට කොච්චර දේවල් මේ බණ පොතෙන් ඉගෙන ගන්න තියෙනවද කියලා පින්නත්. එක්ක සතුටු වෙන්න ඕනේ. අපි අනේකාගේ සතුට වෙනුවෙන් යම් පරිත්‍යාගයක් කරන්න ඕන අපි. පුරුදු වෙන්න. ගිහි ජීවිතයේ ගෙවන ඔබට වුණත් ඔබේ ගෙදර අනේකා වෙනුවෙන් අනේකාගේ සතුට වෙනුවෙන් ඔබ යම් කැපකිරීමක් කරන්න. යම් පරිත්‍යාගයක් කරන්න. මේ හැම එකක්ම අපේ ජීවිත මෙලව වශයෙන් සුවපත් කරන්න තියෙන පියවරවල්. ශාසනය ඇතුළෙත් එහෙමයි. ශාසනය ඇතුළේ පින්වත්නි අනික් අයගේ මගේ හිත පැත්තකින් තියලා අනික් ස්වාමින් වහන්සේලාගේ හිතට ඕන පරිද්දෙන් මට ජීවත් වෙන්න නැත්තම් කියලා පවතින්න පුළුවන් වෙන්න ඕනේ. මගේ හිත පැත්තකින් තියලා කියන්නේ මට ඕන විදිහට නෙවෙයි. එයාලට ඕන හැටියට මට පවතින්න නැත්තම් එයාලට සතුටට සැහැල්ලුවට පහසුවට ඒ වගේ පියවරවල් හරි වැදගත් පින්වත්නි ගුණ ධර්ම දියුණු වෙන්න. සම්මෝධමානා කිව්වේ එතකොට එක්ව සතුටු වෙන ස්වභාවය. දැන් කොසල් රජුරෝ කියනවා ස්වාමීනි ලෝකේ සමාජයේ මොන තැන්වල මොන විදිහේ කලකෝලාහල තිබුණත් මේ ශාසනය ඇතුලේ ස්වාමීනි මන් දකින්නවා භික්ෂූන් හරි සමගී එක්ව සතුටු වෙනවා. එක්ව සතුටු වෙනවා. ඊළඟට කියනවා පින්වත්නි අවිවදමාන වාද විවාද කරගන්නේ. වාද විවාද කරගන්නේ. කීරෝධකී භූතා කිරි වතුරයි වගේ වෙන් නැතිව එක්ව තමයි ඉන්නේ කිව්වා. කිරි වතුරයි වගේ. අඤ්ඤ මඤ්ඤම් පිය චක්කූහි සම්පස්සන්තා විහරಂತಿ. එකිනෙකා දෙස ප්‍රිය ඇසින්ම බලමින් වාසය කරනවා එක්ව භික්ෂුන්. එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලනවා කියන්නේ මට මේ ලැබිලා තියෙන්නේ හොඳම ස්වාමින් වහන්සේ නමක් කියලා හිතනවා. මේ වගේ ස්වාමින් වහන්සේ නමක් එක්ක මට පිළිවෙත් පුරන්න ලැබිච්ච එක මොන තරම් ලාභයක්ද කියලා හිතනවා. එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලන්න පුළුවන් වෙන්න ඕන. දැන් ඒකේ අනිත් පැත්ත ඔබට හුරු ඇති. සමහරු කියන්නේ මට නම් එයාව පෙන්වන්න බෑ කියලා. ඒ පෙන්වන්න බෑ කියන්නේ ප්‍රිය ඇසින් බලන්නේ. පෙන්වන්න බෑ කියලා හිතන තාක්කල් සතුටු වෙන්න පුළුවන් කාරණා සියල්ලම අපිට නොවැටහි යනවද නැද්ද? ඕනම කෙනෙක් ළඟ තියෙන හොඳ දේවල් ටික අපිට පේන්නේ නැතුව යනවා. මේ ලෝකේ බොහෝ දෙනෙකුට ඉන්න තැන අප්‍රසන්න වෙන්න එක හේතුවක් තමයි හැම වෙලාවෙම මනසට දනවන්නේ මට මේ ලැබිලා තියෙන්නේ සෞතුම කෙනා. එහෙම හිතපුවාම හරි වෙහෙසකාරී ජීවිතේ. දැන් බිරිඳක් ස්වාමියා ගැන හිතුවොත් එහෙම මේ ලෝකේ සෞතුම පුරුෂයා තමයි මට ලැබිලා තියෙන්නේ. ඒ ගේ ඇතුලේ සතුට කොච්චර වෙලාවක් කවද වෙනකන් තියෙන්නේ. ස්වාමියෙක් හිතුවොත් මේ ලෝකේ සෞතුම බිරිඳ තමයි මට ලැබිලා තියෙන්නේ කියලා. සතුට කොච්චර කල් පවතී කියලාද හිතන්නේ? නේද? ශාසනය ඇතුලේ පෙන්වන්නේ එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලන වැඩපිළිවෙලක්. එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලන වැඩපිළිවෙලක්. හරි ලස්සනයි. මජ්ක්‍ධිම නිකායෙම තියෙනවා චූල ගෝසිංහ සූත්‍රය. මේ චූල ගෝසිංහ සූත්‍රයේ එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලන හැටි ගැන කොච්චර ලස්සන කරුණු තියෙනවද? කිරි වතුරයි වගේ මිශ්‍ර වෙලා ඉන්නවා. පින්වත්නි ගතින් වෙන් වුණත් සිතින් එක්කෙනෙක් හැටියට ශාසනය ඇතුළේ ජීවත් වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේලා. මේ ශාසනය ඇතුළේ ලොකු සමගියක් තියෙනවා පින්වත්නි. දැන් බලන්න එක කුසෙන් බිහි වෙච්ච දරුවෝ පින්වත්නි නොයේ කරුණු නිසා කලකෝලාහලවල පැටලෙනවනේ. හැබැයි එක විහාරයක් ගත්තොත් ඒ විහාරයේ ස්වාමින් වහන්සේලා එක නම එක පළාත්වල එක අම්මගේ දරුවෝ. හැබැයි උන්වහන්සේලා පන්සලට ආපුවාම එක ගම් වලින් එක අම්මලගේ කුසෙන් ආපු දරුවෝ සියලු දෙනා වහන්සේලා එක පන්සල තුල වැඩ ඉන්නවා.
සදැහැති ඔබ අරන් එන එක දාණය සතුටින් වළඳලා උන්වහන්සේලා වැඩ ඉන්නවනේ. එකිනෙකාගේ ලෙඩ දුක් වෙනුවෙන් එකිනෙකා ඉන්නවනේ. එක නමක් ලෙඩ වෙනකොට තව නමක් උන්වහන්සේගේ සිවුරු හොදනවනේ. එක අම්මගේ දරුවෝ නෙවෙයි. ඥාතියෝ නෙවෙයි. එක ගමෙත් නෙවෙයි. හැබැයි එක අම්මගේ දරුවෝ නොවුනට එක බුදුහාමුදුරුවන්ගේ පුතුනේ. එක බුදුහාමුදුරුවන්ගේ පුතු. ඒ නිසා වාද විවාද නැහැ. අනික මේ ශාසනයක් ඇතුලේ මොනවා වාද කරලා බෙදා ගන්නද? අපිට ලැබීම් හැටියට ලැබෙන්නෙම දායක ගිහි ඔබ වමාරණ දේවල්ද නැද්ද? දැන් මේ වමාරණ දේවල් කිව්වම කුසෙන් වමාරණ නෙවෙයි, සිතින් වමාරණ දේවල්නේ. අත්තරපු දේවල්නේ. නේද? ඔබ සිතින් අත්හැරීම පුරුදු කරගෙන දෙන දේවල් අපිට ලැබෙනකොට අපි ඒව මැත්තේ මොකටද කලවාද විවාද කරගන්නේ? නේද? කෙනෙක් සසර කෙටි කරගෙන ශාසනයට දෙනකොට ඒක ලබන අපි ඇයි ඒකෙන්ම සසර දිග්ගස ගන්නෙ? ඒක එහෙම වෙනවා නම් ඒ ලැබීමට වඩා නොලැබීමම හොඳයිද නැද්ද? නොලැබීමම හොඳයි. ඒ නිසා පින්වත්නි මේ ශාසනය ඇත්තටම කලහ වාද විවාද කරගන්න දෙයක්වත් නැහැ. මේ ශාසනයේ කලහ වාද විවාද හරි අඩුයි. කුසල් රජුරෝ ඒකත් කාරණයක් කියනවා ස්වාමීනි මෙහෙම පිරිසක් වෙන ශාසනයක මම දකින්නේ නැහැ කිව්වා. වෙන කිසිම සමාජයක මම මෙහෙම පිරිසක් දකින්නේ නැහැ කිව්වා. බලන්නකෝ කුසල් රජුරුවන්ගේ වැටහීම. අන්න ඒ කාරණේනුත් මට ඔබ වහන්සේ ගැන ලොකු වැටහීමෙන් යුක්ත පැහැදීමක් තියෙනවා කිව්වා. ඔබ වහන්සේ සම්මා සම්බුද්ධයි ධර්මයේ ස්වාක්ඛාතයි සංඝරත්නයේ සුප්‍රතිපන්නයි කියලා මට වැටහීමක් තියෙනවා කිව්වා. ස්වාමීනි තවත් දෙයක් තියෙනවා. මේ රටේ රජුරෝ මම ආරාමේන ආරාමං උయ్యాනේන උయ్యాනං අනුචංකමාමි අනුවිචරාමි. මම උයනින් උයනට ආරාමෙන් ආරාමෙට යනවායි කිව්වා. ඇවිදිනවායි කිව්වා. මම මේ ගමෙන් ගමට උයනෙන් උයනට ආරාමෙන් ආරාමෙට යනවනේ රටේ රජුරෝ වුණාම. ස්වාමීනි එහෙම යන මට සෝ අහං තත්ත පස්සාමි ඒකේ සමන බ්‍රාහ්මනේ. එහෙම යන මට සමහර ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ හම්බ වෙනවා. කිසේ කෘෂයි කියන්නේ හරි කෙට්ටු වෙලා කෘෂ වෙලා මේ ඇටකටු ටික මතු වෙලා නහර වැල් ඉරිප්පිලා කෘෂයි ලෝකේ ඒ කියන්නේ රළුයි. මේ ශරීරයේ මට සිලුටු භාවයක් නැහැ. දුබ්බන්නේ දුර්වර්ණයි කියන්නේ කළුයි කියන එක නෙවෙයි. දුර්වර්ණයි කියලා කියන්නේ අඳුරු භාවයයි පින්වත්නි. ඒ කියන්නේ ඇතුළාන්තෙන් නැගෙන ප්‍රසන්න භාවයක් නැහැ. දුර්වර්ණකම කියන්නේ ඒක. කළුකම නෙවෙයි. ඒ කියන්නේ ඒ රූපේ දැක්කම තේරෙනවා හිතේ සතුටකින් නෙවෙයි ඉන්නේ කියලා. ඊළඟට කියනවා පින්වත්නි කෘෂ වෙච්ච ඒ කියන්නේ අතිශයින්ම කිට්ටු වෙච්ච ඊළඟට රළු වෙච්ච දුර්වර්ණ වෙච්ච හටගත් පඳු පැහැ ඇති පඳු පැහැ වගේ ඇවිල්ලා ශරීරේ නහර ඉල්පුණු මේ නහර ඉල්පිලා පේනවා. ඇතැම් මහන බමුණෝ ඉන්නවා නැවත දකින්න මිනිස්සුන්ට හිතෙන්නේ නැහැ කිව්වා. ඇතැම් ශාසනවල ඇතැම් මහන බමුණෝ ඉන්නවා නහර ඉල්පිලා පඳු පැහැ ගැන්විලා දුර්වර්ණ වෙලා කිතාම කෙට්ටු වෙලා රළු කොටින්ම කිව්වොත් මහ ජනතාවට වරක් දැක්කොත් ආයේ බලන්න කැමැත්තක් ඇති වෙන්නේ නැහැ කිව්වා. එහෙම කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. එහෙම පිරිස දැක්කම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට හිතෙනවා මෙහෙම එකක්. කොසල් රජු කියනවා මොකද්ද හිතෙන්නේ? ඒ කාන්තෙන්ම මේ පිරිස මේ ශාසනයේ ඉන්නේ කැමැත්තෙන් නෙවෙයි. කැමැත්තෙන් ඉන්නවා නම් මෙහෙම දුර්වර්ණ වෙන්න විදිහක් නැහැ. කැමැත්තෙන් ඉන්නවා නම් මෙහෙම පීඩාවක් ස්වභාවයක් පේන්න විදිහක් නැහැ. ඒ කාන්තෙන් මට හිතෙනවා මේ පිරිස මේ ශාසනයේ ඉන්නවා ඇත්තේ එක්ක කැමැත්තෙන් නෙවෙයි.
ඔන්න මතක තියාගන්න දැන් තවත් පාඩමක්. කෙනෙක් මේ ශාසනයේ පිළිවෙත් පුරන්නේ ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා. කැමැත්තෙන්ද අකමැත්තෙන්ද කියලා කියන්න පුළුවන් ශරීරයෙන්. මුහුණේ ප්‍රසන්නභාවයේ නැත්තම් මේ ශාසනයේ ඉන්න ඔබට වුණත් පැවිදි මට වුණත් පුදුම සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනේ. මෙහෙම ශාසනයක පින්වත්නි සතුටින් ඉන්න බැරි නම් අය කොහෙද සතුටින් ඉන්නේ අපි? ඇයි පින්වත්නි මෙහෙම ශාසනයක පින්වත්නි ඇතුලේ සංගව ගන්න දෙයක් තියනවද? ඇතුලේ සංගවන්න දෙයක් නෑ පින්වත්නි. ඇතුලේ සංගව ගන්න දෙයක් නැත්තම් පින්වත්නි ඒ ඇතුලේ සංගවන්න යමක් නැති කෙනාට නෙවෙයිද වඩා සතුටින්ම ඉන්න පුළුවන්? කොච්චර සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්ද? නමුත් සමහර අය හිතනවා මේ ශාසනයට ආවට පස්සේ තමයි සතුටින් ඉන්න බැරි වෙන්නේ කියලා. එහෙම එකක් නෑ. මේ ශාසනයේ මුව පුරා සිනහ වෙන්න පුළුවන්. හොඳට දහම් කරුණු තේරුම් ගත්ත කෙනාටනේ. ඒ සිනහව හුදෙක් කටේ උපදින සිනහවක් නෙවෙයි. ඒ සිනහව හදවතින්ම උපදින සිනහවක්. සංගවන්න දෙයක්වත් නැහැ. අමුතුවෙන් පෙන්වන්න දෙයක්වත් නැහැ. වෙහෙසකාරී නැති ජීවිත ගමනක්. සංගවන්න දේවල් තිබ්බොත් අමුතුවෙන් පෙන්වන්න දේවල් තිබ්බොත් නේද පින්වත්නි ජීවිතේ වෙහෙසකාරී වෙන්නේ. මේ ශාසනය ඇතුළේ හැම එකක් නැහැ. මේ ශාසනයට බැසගත්තා නම් මේ ශාසන ප්‍රතිපදාව තේරුම් ගත්තා නම් ඔහු අතිශය සුවපත් වෙනවා. අතිශය සුවපත්. නිදහසේ හමනව හුලඟක් වගේ. හමන හුලඟ කර කවදාවත් පින්වත්නි තීරණයක් කරගෙන දහමන්නේ අතනින් හමනවා මෙතනින් හමන්නේ අතන නවතිනවා මෙතන නවතින්නේ කියලා. මේකක් නෑ. ඒ හුලඟ හමනවා. මොනවා තිබුණත් කවුරු හිටියත් හුලඟ නිදහසේ හමනවා. එතකොට මේ ශාසනය ඇතුලේ ඔබ වේවා මම වේවා අසතුටින් නම් ඉන්නේ. ඒ අසතුටින් ශාසනයේ ඉන්න කෙනාට ශාසනයේ ඵල ලබන්න බෑ පින්වත්නි. ඔබ මේ ශාසනයේ පිළිවෙත් පුරන්න ඕන සතුටින්. මේ ධර්ම දේශනාව පවා මම කරන්න ඕන සතුටින් පින්වත්නි. ඒක සතුටින් කරන්න ඕන. සතුටින් කරන්නේ නැත්තම් ඒක මට වෙහෙසක්. සතුටු වෙන්න පුළුවන්. ඇයි? මේ දේශනාව පින්නතුනේ මම පැයක් කරනවා නම් ඒ පැය ඇතුළෙම පින්වත්නි මං උපද්දවන හැම සිතක්ම කුසල හිතක් නේ. අකුසල සිතිවිලි මාත්‍රයක් මං හිතර ගන්නවද? නෑ. ඉතින් ඊට වඩා තවත් ලාභයක් මොකද්ද? මේ දේශනාව පැය 3ක් පටිගත කරනකොට පින්වත්නි මේ පැය 3ක් තිස්සේ මගේ හිතට පින්වත්නි අකුසල සිතක් එන්නේ නෑ. ඉතින් ඊට වඩා රැකවරණයක් මොකද්ද? නිසා සතුටින් යෙදෙන්න ඕන. මේ ශාසනයේ සතුටු වෙන්න ඕන. පින්වත්නි දැන් කුතුල් රජුරු කෙනා එක්ක මට හිතෙනවා ඒ අය සතුටින් නෙවෙයි ඉන්නේ කියලා. නැත්තම් මට හිතෙනවා ස්වාමීනි එක්ක ඒ අය ඉන්නේ හොරෙන් මොකක් හරි පාපයක් කරලා. ඇයි හොරෙන් පව් කරපු අයත් තමන් කරපු බව තමන් දන්නවනේ. එතකොට ඒ අයගේ පින්වත්නි පෙනුම ප්‍රසාද ජනක වෙන්නේ නැහැ. සැඟවිලා පව් කරපු අය. මම මෙහෙම දෙයක් කළා කියලා පැවීමක් තියෙනවනේ. ස්වාමීනි එක්කෝ ඒ අය ඉන්නේ එහෙම. එක්කෝ කැමැත්තෙන් නෙවෙයි එක්කෝ හැංගිලා කරපු මොකක් හරි පාප කර්මයක් තියෙනවා. ඒකයි ඔහොම ඉන්නේ කියලා මට හිතෙනවා. හැබැයි ස්වාමීනි මම ඒ අය කරා ගිහිල්ලා කියනවලු ආශ්මත්වරුනි නුබලා කුමන කාරණයක් නිසා ඔහොම රූක්ෂව ඉන්නවද? නුබලා කුමන කාරණයක් නිසා ඔය තරම් කෘෂ වෙලා වැහැරිලා ගිහිල්ලාද? නුඹලා මොන කාරණයක් නිසා ඔය තරම් නහර ඉල්පිලා දුර්වර්ණ වෙලා ගිහිල්ලාද? පඳු පැහැගැන් වෙලා ගිහිල්ලාද කියලා මං අහනවලු ඒ ළඟට ගිහිල්ලා. රටේ රජුරු. ඇයි ඔය තරම් ආපහු වාරයක් බලන්න හිතෙන්නේ නැති විදිහට ඉන්නේ කියලා අහනවලු. ආපහු වාරයක් බලන්න හිතෙන්නේ නැති විදිහට ඔය තරම්ම කෘෂ වෙලා ගිහිල්ලා ඇයි නුඹලා කියලා අහනවලු. එතකොට කියනවලු
මහරජා අපිට පරපුරෙන් ආපු රෝගයක් තියෙනවා. මහරජා අපිට පරපුරෙන් ආපු රෝගයක් තියෙනවා. මෙහෙම කියලා ඒ අය උත්තර දෙනවලු. ඒ අය උත්තර දෙනවා කියලා කියන්නේ මේකෙන් නොකිය කියන දෙයක් තියෙනවා. ඒ අයගේ ඒ දුර්වර්ණ භාවය, ඒ අප්‍රසාදජනක භාවය හේතු කියන්න අපොහසත් වෙන අය පහසුවට බේරුමට කියනවා වෙන්න පුළුවන් පරපුරෙන් ආපු රෝගයක් කියලා. නමුත් අතුලාන්තේ තියෙන වෙන කාරණයක්. වැටහෙනවද? දැන් කිසියම්ම කෙනෙක් කියයිද මං අකමැත්තෙන් ඉන්නේ මේ සාසනේ ඉඳලා එපා වෙලා කියලා. නෑ. එතකොට ඒ අය කියනවලු හැමෝම කියන්නේ පරපුරෙන් ආපු රෝගයක්. එතකොට මේ පරපුරෙන් ආපු රෝගේ හැමෝටම තියෙනවද? ඔන්න බලන්න මේ සූත්‍රයේ පෙන්නන කාරණේ. ඒ හැමෝම ඒ උත්තරේ දෙනකොට ඒ උත්තරය අස්සෙම තියෙනවා බොරුවනේ. බොරුව අහු වෙනවා. කොසල් රජුරෝ කියනවා ස්වාමීනි මම මේ ශාසනය දකින්නවා භික්ෂූන්. මේ ශාසනයේ භික්ෂූන් දකින්නවා කොහොමද? ස්වාමීනි ඊ타ම තුටු පහටු සතුටින් මුව පුරාම සතුට තියෙනවා. තුටු පහටු ඔද වැඩි අභිරත රූප ඇති. අභිරත කියන්නේ වඩා දර්ශනීය වූ කෙනෙක් දැක්කම නැවත බලන්න තරම් හිත ඇලෙන රූප තියෙන. අපේ වගේ නෙවෙයි. වරක් දැක්කම නැවත බලන්න තරම් අභිරත රූප. ඊළඟට කියනවා නැවත නැවත දකින්න තරම් පිනාගිය ඉඳුරන් නැති කෙනෙකුගේ පින්වත්නි ශාසන ප්‍රතිපදාවේ සුවපත් භාවය ඉන්ද්‍රියයන්ගෙන් දකින්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙකුගේ උදාහරණයකට හිතන්නකෝ පින්වත්නි මේ පිළිවෙතෙන් ඔහු අතිශය සතුටු වෙන කෙනෙක් නම් ජීවිතයේ වරදක් නැතිව අභීතව ඉන්න කෙනෙක් නම් ඒක ඔහුගේ දෙනෙතින් පවා කියන්න පුළුවන්. දෙනෙත පවා දීප්තිමත් වෙනවා. එහෙම නැතිනම් මොකක් හරි පශ්චාත්තාපයක තමයි ඉන්නේ. මොකක් හරි පශ්චාත්තාපයක. තමන්ගේ ජීවිතයේ සංගවාගෙන පීඩා විඳිනයක් තියෙනවා. ඉන්ද්‍රියයන් පවා පින්වත්නි තාම ප්‍රසන්නයි මේ ශාසනයේ සැබෑව අඳුරාගත්තු කෙනෙක්ගේ. සියලු දේවල් ස්වාමීනි මේ ශාසනයේ මන් දකින්නවා ඊ타ම සතුටින් ඊ타ම ලස්සන ප්‍රසාද ජනක රූප තියෙන පිනාගිය ඉඳුරන් නැති අල්පෝත්සුක වූ අල්පෝත්සුක කියන්නේ මහත් ආයාසයෙන් දරන්නේ නැති. ඇයි මහත් ආයාසයෙන් දරන්නේ නැත්තේ? උන්වහන්සේලා නිර්භයයි. දැන් අපවත් වුණා කිව්වත් මං හතර අපායේ වැටෙන්නේ නැහැ කියලා නිර්භයකට පැමිණිච්ච කෙනා හරි සුවෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ. කලබල වෙන්නේ නැහනේ. දැන් මැරුණොත් කොහෙද යන්නේ කියලා හොයන්න බැරි වෙන අය කලබලද නැද්ද? කලබලද නැද්ද පින්නොත්? කලබලයි. දැන් මැරුණොත් කොහෙද වැටෙන්නේ කියලා තමන්ට නිගමනය කරන්න බැරි නම් තමන් ගැන ඒ පුද්ගලයා හරි කලබලයි පින්නොත්. මරණය ගැන කියනකොටත් එයා කලබලයි. සිත කලබල වෙනවා. හැබැයි මේ ශාසනයේ නිර්භයතාවයට පැමිණිච්ච කෙනා කලබල වෙන්නේ නැහැ පින්වත්නි. ශාන්තයි. අමුතුවෙන් අත් හරින්න දෙයක් නැහැ. ඒ නිසාම අත් හැරෙන්න දෙයක්වත් නැහැ. නැති දෙයක්වත් නැහැ. ඒක එහෙමයි කියලා ඇති දෙයක්වත් ඇති දෙයක්වත් නැහැ. හරීම සෝපත් ජීවිතයක්. මම මේ ශාසනයේ ස්වාමීනි එහෙම උත්තරමය දකින්නයි කිව්වා. පින්වතුනි අද කාලේ නිමා වීමත් සමගම ධම්මචේතිය සූත්‍රය ආශ්‍රයෙන් කළ දේශනාව මෙතකින් අදට නිමාවටපත් කරනවා. මෙතෙන් සිට
මේ සූත්‍ර දේශනාවේ ඉදිරි දේශනාවන් ඔබට ශ්‍රවණය කරන්නට ඉදිරි සතියෙහි හැකියාව ලැබෙනවා ඇති. ඔබ සියලු දෙනාටම ඉක්මන් භවයක උතුම් නිර්වාණ අවබෝධයක් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් මේ උතුම් දේශනාව සිද්ධවන්නට යෙදුනේ විශේෂයෙන්ම මේ හේමක ඩයස් මහත්මාණන්ගේ සංවිධාන ශක්තියෙන් යුතුව මේ වෛද්‍ය කමානී මායාදුන්න මැතිණිය, ඒ වගේම රුක්ලන්ත මායාදුන්න මහත්මාණන් ආදී සත්පුරුෂ පිරිසගේ දායකත්වයෙන් සහභාගීත්වයෙන් මේ ධර්ම දාණය ලොවට සිද්ධවන්නට යෙදුනේ. ධර්ම දානයේ හිමියතු සියලු දෙනාටම සුවසේ ධම්ම අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. ප්‍රස් කරගත් සියලු කුසල් නමින් මිය ගිය හැමටත් අත් වේවා. ඒ සියල්ලෝද පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා, නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. දායකත්වයේ දරූ මෙන්ම ශ්‍රවණය කළ හැමටත් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. බුද්ධාදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඇති කරගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දෙවියන්ටත් මේ පින් ලැබේවා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේවාශිර්වාදයක් ඔබ අපට ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් දෙවියෝද නිවන් දකිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.